ආයුබෝවන් දුවේ පුතේ අපි අද මේ ආරම්භ කරන්න යන්නේ ජාතික රූපවාහිනියේ ගුරු ගෙදර කියන වැඩසටහනේ චිත්‍ර විෂය සම්බන්ධ සංරචනය. අපි මෙතෙන්දී ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ එලිමහන් වෙළඳපළ කියන මාතෘකාව යටතේ කොහොමද සංරචනය කරන්න කියන එක. එතෙන්දී අපිට ගොඩක් දේවල් හිතන්න වෙනවා. ඒ හිතන දේ තමයි අපි චිත්‍රය ඇතුළට ගෙනල්ලා අපි අවසාන නිර්මාණයක් විදියට ඉදිරිපත් කරන්න උත්සාහ කරන්නේ. එතෙන්දී අපි හිතන්න ඕන දේවල් තමයි චිත්‍රයක් කොහොමද සංරචනය කරන්නේ? ඒ සංරචනය කිරීමේදී භාවිතා කරන સિદ્ધාන්ත මොනවද? ඒ સિદ્ધාන්ත කොහොමද අපි නිවැරදිව යොදාගන්නේ චිත්‍රය ඇතුලේ? ඊට පස්සේ අපි කොහොමද ඒක අපේ හැකියාවෙන් අපි විවිධාකාරයේ හැකියාවන් තියෙන අපි සියලු දෙනාටම. ඒක නිසා අපේ ක්‍රමයකට අපි කොහොමද මේක භාවිතා කරන්න කියන දේ අපි අධ්‍යයනය කරන්න උත්සාහ ගන්නවා රේඛා අධ්‍යයනයකින්. අපි මෙතෙන්දී එලිමහන් වෙළඳපළ කියන දේ අපි සජීවීව දැකලා තියෙන්න ඕන, අත්දැකීමක් තියෙන්න ඕන. ඒ හරහා තමයි අපේ නිර්මාණයේ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. පුළුවන් තරම් අපි උත්සාහ කරමු නිදර්ශන ආදර්ශ භාවිතා කරමින් ඒ දේවල් දැකලා නැති කෙනෙකුට වුණත් මේ ඡායාරූප හරහා ඔයාලට පුළුවන් මේකේ කොහොමද මේ අත්දැකීම චිත්‍රයක් හරහා අනිත් අයට දනවන්න කියන එක. අපි එතෙන්දී භාවිතා කරන දේවල් වලට අපි උත්සාහ කරමු උපරිම සාධාරණයක් කරන්න අපේ තියෙන අත්දැකීම් අනුව. අපි මුලින්ම මේ එලිමහන් වෙළඳපළ කියන දේ කොහොමද තියෙන්නේ කියලා බලමු. අපි පාසලේදී නිපුණතා මට්ටම් කීපයක් අධ්‍යයනය කරනවා. එතෙන්දී අපි මෙන්න මේ නිපුණතාවය තමයි දැනගන්න ඕන චිත්‍රයක් ඇතුලෙන් කොහොමද පෙන්වන්නේ කියන එක. මානව සහ සත්ත්ව රූප ඇතුළත් පරිසරය පුළුල්ව අධ්‍යයනය කර චිත්‍ර සංරචනය කරයි. මිනිස් රූප සහ සත්ත්ව රූප කොහොමද චිත්‍රයක් ඇතුලේ ප්‍රකාශනාත්මකව ගොඩනගන්නේ කියන දේ තමයි අපි මේ චිත්‍රය ඇතුලේ කියන්න උත්සාහ කරන්නේ. මෙතෙන්දී අපි සත්ත්ව රූප ගොඩක් ඇතුළත් තුන් නැති වුණාට මානව කියන පරිසරය චිත්‍රය ඇතුලේ කොහොමද අධ්‍යයනය කරන්නේ? අපි පුළුල්ව අධ්‍යයනයක් කරනවා මෙතෙන්දී. මොකද විශේෂ මාතෘකාවක් මේක. ඒ මාතෘකාව ඇතුලේ හැම වෙලාවෙම තියෙන්න ඕන දේ තමයි ඒ මිනිස්සුන්ගේ හැසිරීම් රටාවන්, ඒ පරිසරය කොහොමද චිත්‍රය ඇතුලේ දැනෙන්නේ කියන එක. අපි මෙතෙන්දී ඉගෙනුම් ඵල කීපයක් ලබා ගන්නවා. අපි ඉගෙනුම් ඵලයක් කියලා කියන්නේ අපි මේ චිත්‍රය හරහා අනාගතයට තව චිත්‍රයකට අපි ලබා ගන්න මොනවද කියන්නේ. එතකොට වෙළඳපොළ පරිසරයේ ස්වභාවය විස්තර කරයි. අපි ඕනම චිත්‍රයක් අඳිද්දී ඒ චිත්‍රය ඇතුලේ තියෙන්න ඕන මොකක්ද ඒ පරිසරයේ ස්වභාවය කියන එක. පරිසරය මොකක්ද කියන එක චිත්‍රය ඇතුලෙන් පේන්න ඕන. ඒක තමයි ප්‍රකාශන ගුණය වැඩි කරන සාධකය වෙන්නේ. ඊළඟට වෙළඳපොළ හා බැඳි ජන ජීවිතයේ කටුක බව ප්‍රකාශ කරයි. අපි මෙතෙන්දී කටුක බව කියන දේ වැඩියෙන් යොදාගන්නේ මේක සුපර් මාකට් එකක් නෙමෙයි එලිමහන් වෙළඳපළක්. ඒක නිසා ඒ ප්‍රකාශන ගුණය චිත්‍රය ඇතුලේ අනිවාර්යෙන් තියෙන්න ඕන. එහෙම නැති වුණොත් මේක සාමාන්‍ය ටයි කෝට් ඇඳගත්තු මිනිස්සු දාලා අපිට මේක ඉවර කරන්න බෑ. හේතුව තමයි මේ කටුක බව එන්න නම් වෙළඳපළ කියන එලිමහන් වෙළඳපළ කියන සාධකය පෙන්වන්න ඕන නම් අපි මේකෙදි අනිවාර්යෙන් මේ ජන ජීවිතය පිළිබඳ අධ්‍යයනයක් කරලා තියෙන්න ඕන. වෙළඳපළ හා බැඳි ජන ජීවිතයේ විවිධ අවස්ථා පිළිබඳ පැන්සලෙන් අධ්‍යයනය කරයි. අපි ඉස්සෙල්ලම මේක දකිනවා ඇහෙන් දැකලා ඉවර වෙලා අපේ මනසේ තැම්පත් කරගන්නවා. ඒ තැම්පත් කරගන්න එක අවසානයේදී අපි පැන්සලකින් තමයි චිත්‍රයක් ඇතුළට ගේන්නේ මුලින්ම. අධ්‍යයනය කරනවා. ඒ අධ්‍යයනය තමයි දැකලා නැති කෙනෙකුට වුණත් මේකේ මේ පින්තූර භාවිතා කරලා හෝ යම්කිසි දේවල් අත්දැකීමෙන් ලබාගත්තු දේවල් වලින් පුළුවන් අධ්‍යයනයක් කරන්න. පැන්සලෙන් කරන නිසා ඔයාලට පුළුවන් හැම වෙලාවෙම මේකේ වැරදි අඩුපාඩු තියෙන ඒවා හදාගෙන ඉස්සරහට යන්න. දැන් මේ තියෙන එලිමහන් වෙළඳපළක්. සමහරක් විට මේ වගේ දේවල් සමහරක් ළමයි දැකලා නැති වෙන්නත් පුළුවන්. එලිමහන් වෙළඳපළක වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවන රටාවන් තමයි පෙන්වන්නේ. එතකොට මේ ජීවන රටාවේ විවිධාකාර වෙනස්කම් තියෙනවා. සාමාන්‍ය ඇඳුම් පැළඳුම් තියෙනවා. එතකොට විකුණන බඩුවල වෙනසක් තියෙනවා. සුපර් මාකට් එක වගේ නෙමෙයි. එතකොට එළියේ තියෙන බඩුවලදී සාමාන්‍ය
විදියකට පෙන්වන්නේ එතන සුඛෝභෝගී බවක් පෙන්වන්නේ නැහැ. ඒක නිසා මේ මිනිස්සුන්ගේ හැසිරීම් රටාවන්, මිනිස්සුන්ගේ ශරීර ස්වභාවයන්, හැඟීම් ප්‍රකාශනයන් අපි අනිවාර්යයෙන්ම පෙන්වනකොට මේ කටුක බව, මේ මිනිස්සුන්ගේ හැසිරීම් රටාවන් චිත්‍රය ඇතුළට ගේන්න උත්සාහ කරන්න ඕන. අපිට මෙතෙන්දි ගොඩක් වෙලාවට දකින්න පුළුවන් පෙරබිම, මැදබිම, පසුබිමේ කියලා මිනිස් රූප ගොනු වෙලා තියෙනවා. අපි ඒ කියන දේ චිත්‍රය ඇතුළටත් අනිවාර්යෙන් ගේන්න ඕන. ඒක තමයි බලාපොරොත්තු වෙන સિદ્ધාන්තය වෙන්නේ. ඒ સિદ્ધාන්තය චිත්‍රයක් ඇතුළට ගේනකොට නොදැනුවත්වම ඕගොල්ල චිත්‍රය සංරචනය ලස්සනට කරගන්නවා. ඒ ලස්සනට කිරීම තුළ ඔයාලට ඇගීමේදී අනිවාර්යයෙන්ම ඒ නිර්ණායකයේදී ලකුණු ලැබෙනවා. ඒ පෙරබිම, මැදබිම, පසුබිම කියන සාධකයේ චිත්‍රය ඇතුලේ හරියට පේන්න තියෙනවා. අපි බලමු ඊළඟට ඒකට අදාළ මේ වගේ මිනිස් රූප ටිකක් මම ඔයාලට පෙන්නනවා මේ. ඒ පෙන්නන රූපවල හැම එකකම අර කියන මිනිස්සුන්ගේ ජීවන රටාවන් පේන්න තියෙනවා. සාමාන්‍ය ඉරියව්වකින් වාඩි වෙලා ඉන්නවා. එතකොට ඇඳුම් පැළඳුම් වල ස්වභාවයන් තියෙනවා. එතකොට පසුබිමේ තව දේවල් පේන්න පුළුවන්. එතකොට විකුණන බඩුවල තියෙන විදියක් තියෙනවා. ඇසුරුම් කරලා තියෙන විදියක් තියෙනවා. ඒ චිත්‍රය ඇතුළෙත් අපි මේ දේවල් එකතු කරනවා නම් තමයි චිත්‍රය සාර්ථක වෙලා පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. මෙතෙන්දී මට්ටම් දෙකක මිනිස් රූප දෙකක් තියෙනවා. ගැනුම්කරුවෝ විදියට අපිට එන්නේ ආර්ථික අතින් යහපත් මිනිස්සු. එතකොට බඩු විකුණන අයගේ චර්යා රටාවන් ඊට වඩා වෙනස් කියන එක අපි මෙතෙන්දී පෙන්වන්න පුළුවන්. මිනිස්සුන්ගේ දුෂ්කරතාවයන්, මිනිස්සු කොහොමද මේ වගේ පරිසරයක වැඩ කරන්නේ කොහොමද කියන එක අපිට මේ වගේ පින්තූර වලින් පෙන්වන්න පුළුවන්. මිනිස්සුන්ගේ කර්කශ බව කොහොමද චිත්‍රය ඇතුලේ අපි දනවන්නේ කියන එක මේ වගේ පින්තූර හරහා අධ්‍යයනයක් කරන්න පුළුවන්. රේඛාවෙන් අධ්‍යයනය කරනකොට හැම වෙලාවෙම මේගොල්ලන්ගේ බර, වේදනාව, දුක ප්‍රකාශනය හැම වෙලාවෙම චිත්‍රය ඇතුළට ගේන්න පුළුවන් වෙනවා ඕගොල්ලන්ගේ හැකියාව මත. ඒ හැකියාව ටිකෙන් ටික දියුණු කරගන්න පුළුවන් මේ වගේ ඡායාරූප දිහා බලලා හෝ අත්දැකීම් විඳලා අධ්‍යයනය කරගත්තයින් පස්සේ ඔයාලට පුළුවන් ඉක්මනින් මේ දේවල් අවබෝධ කරගෙන මේ සංරචනය සාර්ථකව ගොඩනගන්න. මේ තියෙන්නේ ඒ වගේ තවත් රූපයක්. ඒ රූපය ඇතුළෙත් පෙන්නනවා වෙනස් විදිහේ ආගමික මානව රූපයක්. ඒ මානව රූපේ පෙන්වන්නේ සාමාන්‍ය කෙනෙකුට වඩා ඇඳුම් පැළඳුම් වලින් වෙනස්. එතකොට ඒගොල්ලන්ගේ ඇඳුම් වල තියෙන වර්ණ, හැසිරීම් රටාවන්, සමහරක් විට ආභරණ, ඒ දේවල් වෙනස් වෙන්න පුළුවන්. අපි ඒ දේවල් චිත්‍රය ඇතුළට ගේනකොට චිත්‍රය ඇතුලේ විවිධත්වයක් ගොඩනගන්න උත්සාහ ගන්නවා. මේ තියෙන්නේ තවත් එක්තරා හැඟීම් ප්‍රකාශනයක් පෙන්වන රූපයක්. මේ රූපෙත් ගොඩක් වෙලාවට තියෙන්නේ ඇවිදගෙන යනවා. හැබැයි එක එල්ලේ යම්කිසි දෙයකට අවධානයක් යොමු කරගෙන ඉන්නවා. අන්නේ හැඟීම අපි චිත්‍රය ඇතුළට ගන්න පුළුවන් නම් අපේ චිත්‍ර ඉතාමත් සාර්ථක වෙනවා. ඒ චිත්‍රය ඇතුලේ ගොඩක් වෙලාවට මේ වගේ රූපයක් දාන එකෙන් අර තියෙන කුතුහලය, ඒ හැඟීම, ඒ චිත්‍රය ඇතුලේ පෙන්වන්න යන දේ මොකක්ද කියන එක තීව්‍ර කරන්න මේ වගේ මානව රූප උදව් වෙනවා. මෙතෙන්දි තියෙන මේ වගේ එකක් කෙලින්ම අපිට මූණට අභිමුඛ නොවුනට රූපය මේ රූපවලදීත් ඒ අර නිසඟයෙන් වෙන හැකියාව, අර නිසඟයෙන් වෙන දේවල්, ඒ වෙළඳපොළ ඇතුලේ වෙන දේවල් ඔක්කොම මේ රූප හරහා පෙන්නනවා. අපි කෙලින්ම ඉස්සරහටම තියලා අඳින රූපයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේ වගේ රූප වලින් ඒ ක්‍රියාවේ යෙදෙනවා කියන එක අපිට දිගටම පෙන්වන්න පුළුවන් මේ වගේ මානව රූප භාවිතා කිරීමෙන්. ඊළඟ පරිසරය මේ වගේ එකතු කරන්න පුළුවන් නම් එතෙන්ද ඒ දුක් බව, කටුක බව, ආර්ථිකතාවය පෙන්වන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් අපිට චිත්‍රයේ යම්කිසි ප්‍රකාශනයක් ගොඩනගන්න පුළුවන්. මේ තියෙන්නේ තවත් අර ඉස්සෙල්ලා කලින් පෙන්නපු එකේ සමීප දර්ශනයක්. ඒ සමීප දර්ශනයේ ගොඩක් දුරට පේනවා වර්ණවල විවිධත්වයන්. අපි මෙතෙන්දී විචිත්‍ර වර්ණ, සංගත වර්ණ, විසංගත වර්ණ චිත්‍ර ඇතුලේ භාවිතා කරන්න පුළුවන් මේ වගේ අපිට ආදර්ශයක් භාවිතා කරනකොට. ගොඩක් වෙලාවට රතු කොළ ඒ වගේ වර්ණ මේ චිත්‍රය ඇතුලේ දකින්න පුළුවන් වෙනවා. එතකොට දුක්, කම්කටොළු පෙන්වන්න මිනිස්සුන්ගේ ශරීරවලට ඒ වර්ණ යොදන්න පුළුවන්.
ඒ ආකාරයෙන් වර්ණ යෙදීමේදී අපි ඒක කතා කරනවා. අපිට මෙන්න මේ වෙළඳපළ හා බැඳි ජන ජීවිතයේ විවිධ අවස්ථා සම්බන්ධ රේඛා අධ්‍යයනයක් තමයි අපි මුලින්ම කරන්න හදන්නේ. ඒ රේඛා අධ්‍යයනය කරනකොට පැන්සලෙන් තමයි අපි මේ අධ්‍යයනය කරන්නේ. ඒ අධ්‍යයනය කිරීමේදී බලාපොරොත්තු වෙන දේ තමයි අර කලින් කියපු දේවල් චිත්‍රය ඇතුලේ ප්‍රකාශ කරන්නේ කොහොමද කියන එක. සමබරතාවයක් තියාගෙන සංරචනය ගොඩනගාගෙන අර රීතීන් සියලුම දේ ඇතුළත් කරමින් අපි මේක ඇගීමකට ලක් කරන්න නම් අනිවාර්යෙන් ඔයාලා ඒ රීතීන් මේ චිත්‍රය ඇතුලේ ගෙනත් තියෙන්න ඕන. එහෙම ගෙනත් නැත්නම් ඔයාලට ඇගීමේදී අනිවාර්යයෙන්ම ඒ ලකුණු ප්‍රමාණය නොලැබී යෑමේ හැකියාව තියෙනවා. අපි මේ ක්‍රියාකාරකම කරද්දී මානව රූප අධ්‍යයනයක් කරන්න ඕන අනිවාර්යයෙන්ම. එතෙන්දී සමබරතාවය ඒ කියන දේවල් චිත්‍රය ඇතුලේ ගේන්න ඕන. රීතීන් භාවිතා කරන්න ඕන. ඒ රීතීන් භාවිතා කිරීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා. අපි බලමු මොනවද කියලා. මාතෘකාව ප්‍රකාශ කිරීම සඳහා පෙරබිම, මැදබිම, පසුබිම යන චිත්‍රමය තලය භාවිතා කිරීම. මම කලිනුත් කිව්වා අර ආදර්ශ රූපය භාවිතා කිරීමේදී ඒ චිත්‍රය ඒ රූපය ඇතුලේ අපිට පෙන්නනවා පෙරබිම, මැදබිම, පසුබිම කියලා. ඒක අපි මිනිස් රූප පරිමාණය වෙනස් කිරීමෙන් සහ තල ගැලපීමෙන් අපිට කරන්න පුළුවන්. අන්නේ විදියට ඒ චිත්‍රමය තලය සමබර කිරීම, සංරචනය කිරීම තමයි ඔයගොල්ලෝ පැන්සලෙන් කිරීමේදී කරන්න ඕන. පෙරබිම, මැදබිම මත මානව ක්‍රියාකාරකම් සම්බරව ගලපා ගැනීම. ඒ කියන්නේත් ඒ කතාවම තමයි සංරචනය කිරීමේදී අපි පෙරබිම, මැදබිම, පසුබිම භාවිතා කරාට ඒ සමබරව ඒ තල තුන ගැලපිලා තියෙන්න ඕන. ඒ තල තුන ගැලපුණේ නැත්නම් අපිට මේ චිත්‍රයේ හරියට ඇඳුනත් ඒකේ සමබරතාවය රැක ගන්න බැරි වෙනවා. ඊළඟට පසුබිම සඳහා උචිත වාතාවරණය හා පරිසරය ප්‍රකාශ කිරීම. අපි චිත්‍ර ගොඩනගනකොට හැම වෙලාවෙම චිත්‍රය ඇතුලේ තියෙන්න ඕනේ අර මම කියපු පරිසරය පේන්න ඕන. ඒ පරිසරය පේන්නේ නැත්නම් චිත්‍රය ඇතුලේ අපි කරන දේ අසාර්ථක ප්‍රකාශනයක් බවට පත් වෙනවා. ඒක නිසා සංරචනය හොඳින්ම දියුණු කරගන්න නම් අපි කරන්න ඕන දේ තමයි අර පරිසරය හොඳින් අධ්‍යයනය කරලා තියෙන්න ඕන. ඒ අධ්‍යයනය කිරීම තමයි චිත්‍රය ඇතුලේ තමන්ගේ හැකියාව මත තමයි තීරණය වෙන්නේ. රූප නිරූපණය සඳහා සිද්ධාන්ත භාවිතය, පරිමාණ, පර්යාවලෝකය හා සමබරතාවය භාවිතය. පර්යාවලෝකනය කියලා අපි කියනවා ඈතට යනකොට මිනිස් රූප පුංචි කරලා මෙතෙන්දි පෙන්වන්න ඕන. එතකොට යම්කිසි දෙයක් ළඟදී ලොකුවටත් ඈතට යද්දි කුඩාවටත් පෙනීම තමයි පර්යාවලෝකනය කියලා කියන්නේ. ඊළඟට පරිමාණය භාවිතා කරන්න ඕන. පෙරබිමේ තියෙන රූප විශාලවත්, මැදබිමේ තියෙන රූප යම්කිසි ප්‍රමාණයකින් කලින් රූපයට වඩා යම්කිසි ප්‍රමාණයක කුඩාවටත් ආයි පසුබිමේ රූප ඊට වඩා කුඩා ප්‍රමාණයකිනුත් පෙන්වන්න ඕන. සමබරතාවය චිත්‍රය ඇතුලේ තියෙන්න ඕන. එකකට එකක් රූප ගැළපිලා එකකට එකක් වැහිලා එහෙම තියෙන්න පුළුවන්. නමුත් හැබැයි ඒ යොදන තැන ගැළපීමක් තියෙන්න ඕන. ගැළපීමක් නැත්නම් එතන යම්කිසි ප්‍රමාණයක එක පැත්තක් හිස් වෙලා තිබුණොත්, එක තැනකට මොනවා හරි දෙයක් නැති වෙලා තිබුණොත්, ගැළපීමක් නොතිබුණොත්, වර්ණ වලින් ගැළපීමක් නොතිබුණොත් අන්නේ සමබරතාවය ගිලිහී යන්න පුළුවන්. ඒක නිසා අපි බලමු කොහොමද මේ කියන කාරණා ටික චිත්‍රය ඇතුලේ ගොනු කරගන්නේ කියලා. මෙතෙන්දී අපිට පැන්සලෙන් රේඛා අධ්‍යයනයක් කරන්න වෙනවා. ඒ රේඛා අධ්‍යයනය කිරීමේදී ඔයාලට මෙන්න මේ වගේ යොදා ගන්න පුළුවන් ඩ්‍රෝයින් බෝඩ් එකක්. ඒ කියන්නේ අපි චිත්‍ර අඳින පළකයක් මෙහෙම භාවිතා කරන්න පුළුවන්. මම මෙතෙන්දී යොදාගෙන තියෙනවා ක්ලිප්ස් භාවිතා කරලා තියෙනවා. ඒ ක්ලිප්ස් භාවිතා කරන්නේ මේක අපිට අඳිනකොට එහාට මෙහාට යාමේ හැකියාව වැඩි. ඒක නිසා අපි අපේ තියෙන ප්‍රකාශනය නිවැරදිව චිත්‍රය ඇතුළේ ගන්න නම් වෙන කිසිම බාධාවකින් තොරව අපිට මේක කරගෙන යෑමේ හැකියාවක් තියෙන්න ඕන. ඒක නිසා අනිත් කිසි දෙයක් බාධා නොවෙන්න මම මේ විදිහේ බෝඩ් එකකට මේක රඳවගෙන තියෙනවා. මේ බෝඩ් එක සමහරක් විට ලී වෙන්න පුළුවන්, ප්ලාස්ටික් වෙන්න පුළුවන්, කැමති විදියකට වෙන්න පුළුවන්. අපිට මේ වගේ බෝඩ් එකක්, ඒ කියන්නේ පළකයක් මත කඩදාසිය රඳවා ගැනීමේදී පහසුවක් වෙනවා. වටේ ඉඩක් තියෙනවා නම් අත රඳවා ගැනීමට යම්කිසි ඉඩ ප්‍රමාණයක් තියෙනවා නම් ඒක පහසුවක් වෙනවා චිත්‍රය ඇඳීම සඳහා. හැම වෙලාවෙම ඕගොල්ලෝ කරන්න ඕන දේ තමයි කඩදාසිය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් මේ පළකය සූදානම් කරගන්න ඕන. එහෙම වුණාම යම්කිසි දේවල් වලදී අත්හදා බැලීම් අධ්‍යයනයන් කරන්න පහසුවක් ඒක වෙනවා. ඊළඟට තවත් දෙයක් තමයි ඉඳගෙන ඉන්න ඉරියව්ව. ඒක අනිවාර්යෙන් වැදගත් වෙනවා.
යම් කිසි ප්‍රමාණයක මේක වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. නමුත් විවිධාකාරයේ ඇඳීම් ක්‍රමවේද හැකියාවන් විවිධ ශිෂ්‍යයන්ට තියෙන්න පුළුවන්. නමුත් මම හිතනවා ගොඩක් දුරට මේ වගේ පහසු ඉරියව්වකින් ඍජුව ඉඳගෙන අඳින්න පුළුවන් නම් ඒ අපේ දෘෂ්ටි කෝණයේ අංශක 45ක් කියන එකේදී හොඳට චිත්‍රය සම්බර කර ගැනීමේ හැකියාවට උදව්වක් වෙනවා කියන එක. මම මේ විදියට සංරචනයේ ගොඩනැගීමේදී පෙරබිමේ මානව රූප යොදා ගැනීමේදී මානව රූප ඊටාම පැහැදිලිව විස්තරාත්මක යොදලා තියෙනවා. පසුබිමේදී රූප මම එහෙම යොදන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ පසුබිම කියන්නේ පර්යාවලෝකනය සමග එකතු වෙන දෙයක්. එතකොට පර්යාවලෝකනය එකතු වෙනකොට හැම වෙලාවෙම රූපවල තියෙන විස්තරාත්මක බව අඩු වෙන්න පුළුවන්. ඊළඟට මැදබිමේ යම්කිසි මට්ටමක පැහැදිලි ස්වරූපයක් තියෙන්න ඕන. නමුත් පෙරබිමේ තියෙන රූප වලට වඩා යම්කිසි ප්‍රමාණයක විස්තර අඩු කිරීමේ ප්‍රවණතාවයක් දකින්න පුළුවන්. මම මෙතෙන්දී රූප ගොඩනගා ගැනීමේදී මිනිස් රූප කීපයක් යොදාගෙන තියෙනවා. මිනිස් රූප 6ක් 7ක් විතර ප්‍රධාන රූප බවට පත් කරලා තියෙනවා. ඒකෙන් ප්‍රධාන රූප 4ක් මම පෙරබිමේ යොදාගෙන තියෙනවා. පසුබිමේ මිනිස් රූප 3ක් 4ක් විතර යොදාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට මේ බර උස්සගෙන යන කෙනාව මම පසුබිමේ රූපයක් විදිහට තමයි භාවිතා කරලා තියෙන්නේ. මැදබිමේ රූප විදිහට භාවිතා කරලා තියෙනවා. මාළු වෙළඳ ඊළඟට එළවලු විකුණන ගෑනු කෙනාගේ රූපය සහ එතන ඉන්න කුඩා දියණියගේ රූපය, ඊළඟට මැද බඩු ගැනීමට පැමිණි පාරිභෝගිකයාගේ රූපය, ඊළඟට ඉහළින් තියෙනවා ගහක හැඩයක්, ටෙන්ට් වල ස්වභාවයක්, කූඩාරම් වල වගේ උඩින් ආලෝකය වැටීම නවත්වීමට යොදන උපකරණ ටිකක් මෙතෙන්ද භාවිතා කරලා තියෙනවා. ඒ අතරේ එළවලු, පළතුරු, මාළු ඒ කියන දේවල් වස්තු විදියට මම යොදා ගන්නවා මැදබිමේ අලංකාරය සඳහා. තව දෙයක් තමයි චිත්‍රය ඇතුලේ බලනකොට කෙලින්ම ඔයාලට අභිමුඛ වෙන්නේ චිත්‍රයේ මැද. එතකොට මේ මැද කියන හරි සාධකය අපි චිත්‍රය ඇතුලේදී සාධාරණව භාවිතා කරලා තියෙන්න ඕන. එහෙම නොතිබුණොත් චිත්‍රය ඇතුලේ අපි බලන්නාට මේක ඇගීමේදී ඒ දැස් වලින් ඒක මගහැරී යන්න පුළුවන් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් චිත්‍රය ඇතුලේදී මැදට සහ ඒ මැද ආශ්‍රිත කොටස අපි හිතමු මේ සම්පූර්ණ කොළය A3 කියලා. A3 එකෙන් මැද A4 ප්‍රමාණයක් විතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ප්‍රධාන රූප සහ ප්‍රධාන දේවල් ඇඳිලා තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි චිත්‍රය ඇතුලේදී ඒ බලන්නාගේ ඇහැ මේ වෙත අවධානයෙන් යොමු වෙන්නේ. අවශේෂ රූප අනිත් දේවල් එලිමහන් වෙළඳපොළක අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. විවිධාකාර ආර්ථික මට්ටම් තියෙන නිසා විවිධාකාර දේවල් එකතු වෙලා තියෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය වෙළඳපොළක් හැමදාම මේ වෙළඳපොළ පැවැත්වෙනවා. එතකොට වෙළඳපොළේ භාවිතා කිරීමේදී අර තියෙන සුඛෝභෝගී බව පෙන්වන්න බෑ අපිට. ඒක නිසා අර හැමදාම තියෙන පරිසරයක දුෂ්කර බව, කටුක බව චිත්‍රය ඇතුලේ අපි පෙන්වන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට මේ වර්ණ කිරීමේදී තමයි මේක අනිවාර්යෙන් වැදගත් වෙන්නේ. හැබැයි රේඛා අඳීමේදී මේ මිනිස්සුන්ගේ ශරීර ස්වභාවයන් වලට අපි යම්කිසි ප්‍රමාණයක් ඒක යොදන්න ඕන. එහෙම යෙදුවේ නැත්නම් චිත්‍රය ඇතුලේදී අපිට ඒක වර්ණ කරගැනීමේදී අපහසුතාවයකට ලක් වෙන්න පුළුවන්. පුළුවන් තරම් හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන මට්ටම් 3කදී මම මේක යොදා ගන්නවා. පෙරබිම, මැදබිම, පසුබිමට අමතරව චිත්‍රයේ යම්කිසි ප්‍රමාණය මිනිස් රූප චිත්‍රයේ භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරමින් මම යොදාගෙන තියෙනවා. ඒ භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීම අදහස් කරන්නේ ඒ චිත්‍රය ඇතුලේ කොච්චර ප්‍රමාණයක් මම පසුබිමට වෙන් කරනවද අනිත් දේවල් වලට මම කොච්චර වෙන් කරනවද කියන්නේ. මම වැඩි අවස්ථාවක් මේක දීලා තියෙන්නේ මානව ක්‍රියාකාරකම් වලට. මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශනයට. ඒ හැඟීම් ප්‍රකාශනයේ නැති වුණොත් මේ චිත්‍රය ඇතුලේ අපිට කියන්න යන දේ හරියට පැහැදිලිව පෙන්눔 කරන්න බැරි වෙනවා. හරි. අපි බලමු දැන් කොහොමද මේ රේඛා අධ්‍යයනය කරන්න කියලා. අපි මුලින්ම මේ චිත්‍රය සංරචනය කර ගැනීමේදී මේ තලයේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඇහැට ග්‍රහණය කරගෙන තියා ගන්න ඕන. ඒ ග්‍රහණය කර ගැනීම තුල තමයි අපේ චිත්‍ර සාර්ථක වෙන්නේ. අපි නැත්තම් සාමාන්‍යයෙන් මේ විදියට ලං කරගෙනම අත ලං කරගෙන සහ ඔළුව ලං කරගෙන චිත්‍රය අඳින්න ගත්තොත් අපිට මේ තලය පිළිබඳ අමතක වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් හැම වෙලාවෙම චිත්‍රය අඳිනකොට මේ තලය පැහැදිලිව පේන විදියට අත එහාට මෙහාට
යොමු කරන්න උත්සාහ කරන්න ඕන. මම මෙතෙන්දි මේ වගේ දිග පැන්සලක් සහ කොට පැන්සලක් භාවිතා කරනවා. මම ඩීටේල් කරනකොට මේ වගේ කොට පැන්සලක් භාවිතා කරන්න උත්සාහ කරනවා. මේ වගේ පැන්සලකින් මට මෙහෙම අත සහ තලයේ අතර තියා ගැනීමේදී ලොකු ඉඩක් මෙහෙම පෙන්වන්න පුළුවන්. අඟල් 6කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ තියෙනකොට අපිට හැම වෙලාවෙම චිත්‍රයේ මේ මුළු තලයම පැහැදිලිව පේන්න ගන්නවා. ඒක නිසා අතට වැහෙන්නේ නැති වෙන, කවර් නොවෙන්න තියාගෙන අඳින එක තමයි කරන්න ඕන. මුලින්ම මම ඔයාලට මෙන්න මේ විදියට රූපයක් මෙතෙන්ට ගොඩනගා ගන්න විදිය කියනවා. අපි මෙන්න මේ විදියට ලා විදියකින් තමයි හැම වෙලාවෙම රේඛා මුලදී අධ්‍යයනය කරන්නේ. මම මෙතෙන්දී මානව රූප මෙහෙම මෙතෙන්ට දානවා කියලා හිතේ ප්ලෑන් එකක් හදා ගන්නවා. ඒ හිතේ ප්ලෑන් එක මම යොදාගන්නේ අර කලින් කියපු මානව රූප අධ්‍යයනයෙන් තමයි. ඒ රූප ටිකට අමතරව මම මෙතෙන්දී තව රූප මෙහෙම යොදන්න බලාපොරොත්තු වෙනවා. මම මෙතෙන්දී මේ වගේ රූප කීපයක් මෙහෙම දානවා කියලා හිතාගෙන මේ තැන් වලට මෙහෙම ඉඩ අවකාශය ගලප ගන්න උත්සාහ කරනවා. මම මෙතෙන්ට තව රූපයක් දානවා. තව මෙතෙන්ට රූපයක් දානවා. අපි මෙතෙන්දී මේ වගේ ලොකු කොලයක් භාවිතා කරාට මේක ආදර්ශයක් පමණයි. සාමාන්‍ය පෙළ විභාගයේදී 11 වසරේ දරුවෙකුට චිත්‍රය අඳිනකොට මීට වඩා කුඩා ප්‍රමාණයක කොටුවක් ලැබෙන්නේ. තලයක් ලැබෙන්නේ. එහෙම තලයකදී මානව රූප 4ක් හෝ 5ක් උපරිම තිබුණොත් චිත්‍රය ඇතුලේ සංරචනය කර ගැනීම ඉතාමත් යෝග්‍ය වෙනවා කියලා තමයි මම හිතන්නේ. මොකද කාලය සමබර කර ගැනීමේ හැකියාව චිත්‍රය ඇතුළේදී අනිවාර්යෙන් තියෙන්න ඕන. අවසාන නිමාව චිත්‍රය ඇතුළේ පේන්න ඕන. ඒක නිසා පුළුවන් තරම් මානව රූප යොදන්න පුළුවන් නම් හොඳයි. නමුත් අවම ප්‍රමාණය සහ වැඩිම ප්‍රමාණය කියන දේ තමන්ගේ හැකියාව සහ කාලය අනුව වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මම මෙතෙන්ට තව රූපයක් දානවා. ඊළඟට මේ මැදවිමේ තව රූපයක් මම මෙතෙන්ට දානවා කියලා හිතා ගන්නවා මෙහෙම. ඊළඟට මම මෙතෙන්ට යොදා ගන්නවා මොනවා හරි ඒ බඩු තියෙන මොනවා හරි ආධාරක ටිකක්. ඊළඟට මම ඉස්සෙල්ලම කරන දේ තමයි මේ වගේ පෙරබිමේ රූප ටික ගොඩනගා ගත්ත, මැදබිමේ රූප ටික ගොඩනගා ගත්තා. ඊළඟට පසුබිමේ රූප වලට යම්කිසි අවකාශයන් තියාගෙන ඉන්නවා. මම මෙතෙන්දී ඉස්සෙල්ලම භාවිතා කරනවා මෙන්න මේ රූපය. එතෙන්දී මම භාවිතා කරන්නේ සරල ක්‍රමවේදයක්. මේ විදියට මානව රූප ගොඩනගනකොට අපි ඔළුව වගේ ප්‍රමාණය චිත්‍රය ඇතුලේ කොච්චරක්ද කියන එක හැම වෙලාවෙම අවබෝධයෙන් යුතුව තමයි කරන්න ඕන. ඊට පස්සේ මම මේ පැන්සල අල්ලන විදියත් වෙනස් කරමින් මේකේ ගොඩනැගීම කරන්න උත්සාහ කරනවා. අපිට මෙතෙන්දි ගෑනුද පිරිමිද කියන දේ පසුවයි යොදන්නේ, මුලින්ම යොදන්නේ මේකේ කොහොමද හැඩය ගොඩනගා ගන්න කියන එක. ඕනම මානව රූපයක් ගොඩනගනදී ඔළුව වගේ ප්‍රමාණයක් චිත්‍රය ඇතුළට ගේන්න ඕන. ඒ චිත්‍රය ඇතුලේ ඔළුව වගේ 8ක් ප්‍රමාණයක් තියෙන්න ඕන. ඊළඟට තව එකක් තමයි මෙතෙන්දී මේ රූපේ මේ ප්‍රමාණය උස තියෙනවා. මම මෙතෙන්දී මේ මානව රූප යොදා ගැනීමේදී භාවිතා කරන සරල සැකිලි ස්වරූපයක්. මේ සැකිලි ස්වරූපයේ සමහරක් විට චිත්‍රයේ අවසානයේදී වෙනස් වීමට හැකියාවක් තියෙනවා. නමුත් අපි සංරචනයේ සාර්ථක කර ගැනීමේදී මේ යොදන පින්තූර මේ මානව රූපවල හැඩ සහ සමවරතාවය අනිවාර්යෙන් චිත්‍රය ඇතුලේ රඳවා ගන්න ඕන. මම දැනට මෙන්න මේ ප්‍රමාණයෙන් මේක ගොනු කර ගන්නවා. ඊළඟට මම මෙතෙන්ටත් ඒ වගේම කාන්තා රූපයක් මෙතෙන්ට යොදන්න බලාපොරොත්තු වෙනවා. මේ විදියට අත් දෙක මම බර වැටෙන තැන් ඉස්සෙල්ලා චිත්‍රය ඇතුලේ ඇඳ ගන්නවා. මේ විදියට. හරි. මෙතනින් එහාට අපි විස්තරාත්මක ප්‍රකාශනයක් කරන්න තව වෙලාව තියා ගන්නවා. මුලදී සංරචනය සාර්ථක කර ගැනීමට පමණක් මානව රූප යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ විදියට මානව රූපවල හැම වෙලාවෙම තියෙන්න ඕන ප්‍රකාශනශීලී සහ ක්‍රියාකාරීමය ස්වභාවය.
ඒ ස්වභාවය නැති වුණ තැනදී චිත්‍රය නිකම්ම ගොඩක් දුරට නිකම්ම මානව රූප ඉදිරිපත් කිරීමක් පමණක් වෙනවා. අවස්ථාව ප්‍රකාශ කෙරෙන්නේ නැත්නම් චිත්‍රය ඇතුළේදී ඒ මානව රූපවල රිද්මයක් ප්‍රකාශනයක් නැත්නම් චිත්‍රය ඇතුළෙන් අපිට දැනෙන්නේ නැහැ මේ චිත්‍ර මොකක්ද කියන එක. ඊළඟට මම මෙතෙන්ට තව පැත්තට රූපයක් එකතු කරගන්නවා. මම මේ විදියට සරල ක්‍රමයකින් ප්‍රශ්නාර්ථ ලකුණක් දාලා ඊළඟට මෙහෙම ඇඟේ කොටස ඊළඟට මේ විදියට යොදා ගන්නවා. මෙහෙම. ඊළඟට මම මෙතෙන්ට තව මේ චිත්‍රයේ ආකර්ෂණීය බව සහ කුතුහලය වැඩි කරන්න කුඩා ගැහැණු ළමයෙකුගේ රූපයක් මෙතෙන්ට යොදා ගන්නවා. මෙන්න මේ විදියට මම මේ පෙරබිමේ පසුබිමේ රූප ගොඩනගාගෙන තියෙනවා. එතකොට මම මෙන්න මෙතෙන්දී මේ ආධාරක ඇඳීමේදීත් පර්යාවලෝකන රීතීන් භාවිතා කරනවා. එතකොට ඔයාලගේ චිත්‍ර ඇගීමේදී මෙන්න මේ රීතීන් තියෙනවද කියන එක හැම වෙලාවෙම බලනවා. එතකොට මෙතන පොඩි ඉඩක් තියෙන්නේ. මේ වගේ තැන්වල ලොකු අවකාශයන් තියෙන්න බෑ. ඒක නිසා මේ පරිසර ස්වභාවය අපිට පෙන්වන්න වෙනවා. ඊළඟට මම මෙන්න මෙතෙන්ට සාමාන්‍ය තරාදියක ස්වරූපයක් ගේනවා. නමුත් ඒව දැම්ම මෙහෙම අඳින්නේ නැහැ. මුලින් අවකාශයේ හිස්තැන් ටික පුරව ගන්න සමබරතාවය රැක ගන්න මොනවද කරන්න කියන දේ මම මෙතෙන්දි පෙන්වන්නේ. ඊළඟට මම මෙතෙන්දි එළවලු පළතුරු වල ස්වභාවයන් මෙතෙන්ද ගොනු කර ගන්නවා. ඊට පස්සේ අපි විස්තරාත්මකව මේක ටිකෙන් ටික අඳිනවා. නමුත් මේ ආකාරයෙන් ටිකෙන් ටික සංරචනය සාර්ථක කර ගැනීම තමයි කරන්නේ. මේ වගේ විවිධාකාරයේ එළවලු පළතුරු මේකේ තියෙන්න පුළුවන්. මේ වෙළඳපොලේ තියෙන්න පුළුවන්. මම මේ දල වශයෙන් මුලින් කරගන්නපු විදියේම ආකෘතියක් තමයි මේකට භාවිතා කරන්නේ. දල හැඩයක් පමණයි භාවිතා කරන්නේ. අපි හිතමු යම්කිසි දේවල් වල අපි මෙතෙන්ට කොස් යොදා ගන්නවා නම් ඒ කොස් වල ගති ස්වභාවයන් කොස් කොහොමද කැපුවම ඉස්සරහට අපිට පේන්නේ ඒ වගේ ලක්ෂණ අපි යම්කිසි අධ්‍යයනයක් කරලා තියෙන්න ඕන. එතකොට තමයි අපිට මේක චිත්‍රය ඇතුළතදී සාර්ථකව යොදා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේවයි මතු පිට ස්වභාවයන් විවිධ ටෙක්ස්චර්ස් කියලා අපි භාවිතා කරනවා. ඒ කියන්නේ වයනය. වයනය භාවිතා කරන්නේ හැම වෙලාවෙම චිත්‍රය ඇතුලේ විවිධත්වය පෙන්වන්න සහ කලාත්මක හැකියාවන් පෙන්වීමේදී අපිට මේ වයනය භාවිතා කරන්න පුළුවන්. මේ වස්තු වල තියෙන විවිධ වයනයන් අපිට ඒවා චිත්‍රය ඇතුලේ යොදා ගැනීමෙන් තමයි චිත්‍රය විචිත්‍රවත් කරගන්න පුළුවන්. ඊළඟට මම මේ පැන්සල අල්ලන විදියෙන් හැම වෙලාවෙම චිත්‍රයේ රිද්මය සහ ක්‍රමානුකූල බව ගොඩනගා ගන්න පුළුවන්. ඊළඟට මම මෙතෙන්ට යොදන්න උත්සාහ ගන්නවා ගහක ස්වරූපයක්. මොකද එලි මහන් වෙළඳපොලක්. ඒක නිසා මෙතන තියෙන්න පුළුවන් මේ වගේ ගස්වල ස්වරූප හැඩ තියෙන්න පුළුවන්. ඊළඟට මම මෙතෙන්ට තව රූපයක් යොදනවා. බරක් ඔසවගෙන යන රූපයක්. එතකොට මෙන්න මේ වගේ රූපයක් යොදනකොට මේවයි ගොඩක් වෙලාවට ෂේවෘද්ධි ලක්ෂණ කියන දේ පෙන්වන්න පුළුවන්. කොටවීම, දිගවීම තියෙන්න පුළුවන්. මම දල වශයෙන් මේක මේ විදියට යොදා ගත්තට හැඩ කොටවීම සමහරක් තැන්වලදී මෙහෙම පේන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ තැන්වලදී ශරීරයේ හැඩ ලක්ෂණ පෙන්වන්න උත්සාහ කරන්න ඕන. ඒ පෙන්වීමෙන් තමයි හැම වෙලාවෙම චිත්‍රයේ ගුණාත්මක භාවයේ හැකියාව Tamanට කොච්චර ප්‍රමාණයකට මේක ප්‍රකාශ කරන්න පුළුවන් වුණාද කියන දේ ඇගීමට ලක් කරන්න පුළුවන් වෙන්නේ. අපි බලමු ඉස්සරහට තව කොහොමද මේක විස්තරාත්මකව පෙන්වන්නේ කියන දේ. මේක පසුබිමේ සහ මැදබිම හරියේ තියෙන රූපයක් නිසා අපිට ගොඩාක් දුරට පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මෙතෙන්දී ගහක කොටසක් භාවිතා කරනවා චිත්‍රයේ සමබරතාවය රැක ගන්න. ඊළඟට මෙතෙන්ට
මාළුන්ගේ හැඩ යොදා ගන්නවා. අපි මේව පැහැදිලිව ඇඳීම අවශ්‍ය වෙන්නේ නැහැ රේඛා අධ්‍යයනයකදී. මොකද අපිට කාලයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. කාලය අපි හැම වෙලාවෙම කළමනාකරණය කරගන්න ඕන. ඒක නිසා අපිට වර්ණ කිරීමේදී හැම වෙලාවෙම මේ පිළිබඳ අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. අපි මෙතෙන්දී විවිධාකාර හැඩ සහ මතු පිටවල් ගොඩනැගීම තමයි මේ සිද්ධ කරන්නේ. සමහරක් විට මේවට බෝඩ් වගේ දේවල් භාවිතා කරන්න ඕන. එතකොට ඒවායේ තියෙන විචිත්‍රත්වය වෙනස් බව අපිට පෙන්වන්න පුළුවන්. මම ඊළඟට දැන් මේ රූපවල විස්තරාත්මක ප්‍රකාශනයට යනවා. මම මෙතෙන්දී දෘෂ්ටි කෝණ සහ මානව රූපවල හැසිරීම් රටාවන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියන දේ පෙන්වන්න උත්සාහ කරනවා. දැන් ඔන්න මම විස්තරාත්මකව මේ දේවල් ඔක්කොම පැහැදිලිව අඳින්නයි හදන්නේ. දැන් මේ ඇඳ ගනිපු සැකිල්ල ටිකෙන් ටික ක්‍රමක්‍රමයෙන් ප්‍රකාශනය එකතු කරමින් තමයි අපි මේ නිර්මාණය ගොඩනගන්න උත්සාහ කරන්නේ. මම මෙතෙන්දී මේ පාරිභෝගික කෙනෙක් සමග තියෙන සම්බන්ධය පෙන්වන්න මම මෙතෙන්ට තවත් රූපයක් යොදා ගන්නවා. කාන්තා රූපය. මේ විදියට දැන් මෙතෙන්දි තල ගැලපීම කොහොමද වෙන්නේ කියන දේ පෙන්වන්න පුළුවන්. දැන් මම කලින් ඇඳගත්තේ නැහැ මේ රූපේ. නමුත් අවසානයේදී මම මේ රූපේ මෙතෙන්ට යොදා ගන්න උත්සාහ කරනවා. හේතුව තමයි එතකොට ගැඹුර කියන දේ අපේ චිත්‍රය ඇතුලේ හොඳට පෙන්වන්න හැකියාවකුත් තියෙනවා. මුලින්ම අඳින රූපේම අවසානයේ කටුසටහනක තියෙන්න ඕන නැහැ. අපි අඳින දේ පසුව වෙනස් වීමේ හැකියාව තියෙනවා. මේ විදියට මේ තලය ගලප ගන්න පුළුවන්. ඊළඟට මේ ඉන්න කෙනාගේ ඇඳුම් වල ස්වභාවය අර මේ පාරිභෝගිකයාගේ ඇඳුම් වල ස්වභාවයට හාත්පසින් වෙනස් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් ඒ අධ්‍යයනයක් කරලා ඉවර වෙලා මේ දේවල් කරන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් අපිට චිත්‍රය ඇතුලේ අර කියන හැඟීම් ප්‍රකාශනය අපිට භාවිතා කරන්න බැරි වෙනවා. ඊළඟට මම හැම වෙලාවෙම මේ ත්‍රිමාන බව ගොඩනගන්න උත්සාහ ගන්නවා. මේ මානව රූපවලදී මම මැදින් රේඛාවක් යොදනවා. ඒ රේඛාව යොදන්නේ කොච්චර ප්‍රමාණයකට මේක හැරිලාද කියන දේ පෙන්වන්න. ඊළඟට ඒවයි එළිය අඳුර යම් කිසි ප්‍රමාණයක රේඛාවෙන් යොදන්න උත්සාහ කරනවා. ඒ යොදන අතරේ තමයි මම මේකේ ප්‍රකාශනශීලීත්වය මේ චිත්‍රය ඇතුළට එකතු කරන්නේ. මේ ඇඳුම් වල විචිත්‍රත්වයන්, විවිධත්වයන් හැඩතල දකින්න පුළුවන්. ඊළඟට මෙන්න මේ වගේ තැනකදී මේ අතට වඩා එහා පැත්තෙන් පේන අත කුඩා වෙන්න පුළුවන්. අපි එතෙන්දී ක්ෂය වෘද්ධි ලක්ෂණ කියලා කියනවා. කොට වී පෙනීමේ ස්වභාවය. පර්යාවලෝකනය කියන වචනේ භාවිතා කරන්නේ නැහැ. ක්ෂය වෘද්ධි කියන ලක්ෂණය භාවිතා කරන්නේ. මෙතෙන්දී මම කාන්තා රූපය මේ විදියට පැහැදිලි කරගන්නවා. අපිට මේ යම්කිසි ප්‍රමාණයක මේ ඇඳ ගැනීම චිත්‍රය වර්ණ කිරීමේදී උපකාරයක් බවට පත් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් කාලය කළමනාකරණය කරගෙන ඇඳීමේ ටික හරියට කරගත්තොත් වර්ණ කිරීම ඉතාමත් පහසුවට කාරණයක් වෙනවා. ඊළඟට මෙතන තව රූපයක් තියෙනවා. මේ රූප වලින් හිටගෙන ඉන්න රූප දෙකක් මම ප්‍රධානව පෙන්වලා තියෙනවා. ඒ රූපවල හැම වෙලාවෙම මම යොදා ගන්නවා කොච්චර ප්‍රමාණයක් හැරිලාද, කොහොමද එළිය අඳුර පෙන්වන්නේ.
ඒ කියන කාරණේ චිත්‍රය ඇතුලේ පෙන්වන්න උත්සාහ කරනවා. එකම තැනක වැඩ කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. යම්කිසි ස්ථාන රසවත්ව ඇඳීමේ හැකියාව Tamanට තියෙනවා. ඒක නිසා ටිකෙන් ටික මාරු වෙලා අනිත් තැන්වලට අවධානයක් වැඩි කරමින් එහෙම ටිකෙන් ටික ගොඩනැගීම කරන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි මගේ විශ්වාසය. අපි මෙතෙන්දී මේ කාන්තා රූප වලට විවිධ ගති ලක්ෂණ දෙනවා. මම ටිකක් මෙයා මහත කාන්තා රූපයක් බවට පත් කරනවා. මේ වගේ අංග ලක්ෂණ, චරිත ලක්ෂණ තියෙන අය වෙළඳපොලේ අපිට දකින්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට කරන වැරද්දක් තමයි මෙන්න මේ ඉස්සරහා රේඛාව මත කකුල් පිහිටවනවා. ඒක වැරදි වැඩක්. චිත්‍රය ඇතුළේදී සමබරව කොච්චර ප්‍රමාණයකට යොදන්න පුළුවන්ද කියන එක තමයි අපි කරන්න උත්සාහ ගන්න ඕන. චිත්‍රයේ මේ තලය තමයි අපි සංරචනය කරන්නේ. එහෙම නැතුව මේ කොටුව උඩ, ඉරි උඩ රූප ගොඩනැගීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ශරීරය කොහොමද හැරිලා තියෙන්නේ? ඒ හැරෙනකොට කොහොමද මේ ශරීරය ඇතුලේ හැඩතල බෙදී යන්නේ? දැන් මෙතෙන්දී මම ක්ෂය වෘද්ධි ලක්ෂණය එකතු කරනවා. දැන් මට මෙන්න මේ රූපේ මෙතනට ගොඩක් ගිහිල්ලා වැඩි නිසා මම මෙතෙන්දී මේ රූපේ තව ලං කරලා සංරචනය පහසු කරගන්නවා. සංරචනයට උචිත වෙන විදියට හදා ගන්නවා. මම මෙතෙන්දී ඉරේසර් එකක් නැත්තම් මකණයක් භාවිතා කරනවා අවශ්‍ය තැනකදී පමණක්. මම ගොඩක් දුරට ඒක භාවිතා කරේ නැහැ. මොකද මේ රේඛා සියුම්ව ඇඳ ගැනීමෙන් පුළුවන් එක දිගට චිත්‍රය අවසානයේ දක්වාම ගෙනියන්න. ආරම්භයේදීම ඊටමත් හදට පැන්සල භාවිතා කරොත් අපිට බැරි වෙනවා අවසානයේ සියුම් තැන් මතු කරමින් හදන්න. දැන් මට මෙතෙන්දී පුළුවන් වෙනවා අර මුලින් ඇදපු රේඛාවම වෙනස් කිරීමේ හැකියාව තියෙනවා තාම. එක පාරටම මම තදට ඇන්දොත් මට ඒ රේඛාවන් වෙනස් කර ගැනීම කරන්න බැරි වෙනවා. ඒක නිසා පුළුවන් තරම් සියුම්ව අත හසුරුවගෙන අවසානයේදී අවශ්‍ය තැන් මතු කිරීම දක්වා ගේන්න පුළුවන් කියන එක මතක තියාගන්න. දැන් මේ වගේ රූපයක් අඳිනකොට මම පැත්තට මේ වගේ ත්‍රිකෝණ තුනකින් මූණේ හැඩ ගොඩනගා ගන්න උත්සාහ කරනවා. මම හිතන එක සාර්ථක ක්‍රමවේදයක් වෙයි. ඊළඟට මම මේ අඳපු රේඛා මෙහෙම මහත් කරගන්නවා. ඊළඟට මේ එහා පැත්තෙන් එන අත මේ විදියට මම යොදා ගන්නවා. ඊට පස්සේ මේ අත භාවිතා කරනවා මම මෙහෙම උපකරණයක් එක්ක පිහියක් එක්ක. එතකොට මෙතෙන්ට අනිවාර්යයෙන්ම අවධානය වැඩි වෙනවා. ඒක නිසා මේ විදියට යොදා ගන්න පුළුවන්. ඊළඟට තව දේවල් ටිකක් එකතු කරන්න පුළුවන්. අපිට මොනවා හරි මේවයි සලකුණු ලක්ෂණ ඒ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. ඊළඟට මේ පරිසර ස්වභාවය අපිට පෙන්වන්න පුළුවන්. කොහොමද තියෙන ඈත බිල්ඩින් මොනවා හරි පේනවද? ඒ දේවල් මෙහෙම යම් කිසි හැඩයකින් පමණක් පෙන්වන්න පුළුවන්. ඊළඟට
මේවයේ එකතු වෙන්න පුළුවන් මේ වගේ දේවල්. ටෙන්ට් වගේ දේවල්. ඊළඟට අපි හිතමු ඈතින් මම රෙදි විකුණන කෙනෙක්ගේ කඩයක් මෙහෙම යොදා ගන්නවා. චිත්‍රය විචිත්‍රවත් බව, වර්ණවත් බව එකතු කරගන්න. එතකොට මෙතන මම මානව රූපයක් යොදා ගන්නවා. එයා මෙහෙම කෑ ගහමින් හැසිරෙන ආකාරයක්. එතකොට මේ වගේ තැනකදී මේ රූපේ ගොඩාක් අවධානයක් යොමු කරන්නේ නැහැ. නමුත් වර්ණ පර්යාවලෝකන එකතු කරලා මම ඒ රූපය චිත්‍රය ඇතුළේ රඳවා ගන්නවා. ඊළඟට පුළුවන් මේ වගේ තැන්වලදී ඈත පෙන්වන්න පුළුවන් කුරුල්ලෙක් ඒ වගේ දෙයක් මෙහෙම යොදා ගන්න පුළුවන්. තව ගහක කොටසක් සම්පූර්ණයෙන් ඇඳීම අවශ්‍ය වෙන්නේ නැහැ. යම්කිසි පරිසරය ඇඳුන ගැනීමේ සාධකයක් පමණක් එකතු කරගන්නත් නම් ඇති. මෙතෙන්ට මම තල ගැලපීමක් පෙන්වීමට තව රූපයක් යොදා ගන්නවා. මෙතෙන්දි කරන්නේ මේ තලයකට තලයක් මුවා කිරීමෙන් චිත්‍රයේ සංරචනය සහ සමබරතාවය විචිත්‍රවත් බව රැක ගන්නවා. අනිවාර්යෙන් අපිට මේ කලබලකාරී ස්වરૂපයේ චිත්‍රය ඇතුලේ තියෙන්න ඕන. ඒ චිත්‍රය ඇතුලේ ඒ කලබලකාරී ස්වභාවය නැත්තම් චිත්‍රයේ ප්‍රකාශනය අපි කියන්නේ යන දේ අපිට චිත්‍රය ඇතුලේ ගේන්න බැරි වෙනවා. අපිට වර්ණ පර්යාවලෝකණයෙන් පුළුවන් මේ රූපවල මට්ටම් වෙනස් කරගන්න. මේ විදියට චිත්‍රයේ විස්තරාත්මක බව හදාගෙන ඉවර වෙලා වර්ණ කරගන්න පුළුවන්. තව දුරටත් පුළුවන් එළිය අඳුර භාවිතා කරන්න. සංරචන ක්‍රමවේද භාවිතා කරනව නම් චිත්‍රයේ මුලින් ඉඳලා මම කියපු ක්‍රමවේද භාවිතා කරනව නම් චිත්‍ර ගොඩනැගීම එතරම් අපහසු කාර්යයක් නෙමෙයි. ඒක නිසා ඉතා සරල ක්‍රමවේද භාවිතා කරන්න මුළු තලය පුරාම හැරඳව ගන්න. ඒ අඳින දෙයින් තමයි චිත්‍රයේ සාර්ථකත්වය රඳා පැවැත්ම තීරණය වෙන්නේ. තව කැමති නම් මෙතෙන්ට ඈතින් එන මානව රූපයක් යොදා ගන්න පුළුවන්. මේ විදියට ඒ දේවල් අපි ඉතාමත් පැහැදිලිව පෙන්වන්නේ නැහැ. යම්කිසි ප්‍රමාණයේ අවකාශය පිරවීම සඳහා පමණක් යොදා ගන්නවා. මේ ස්ථානවල විවිධ රූප තියෙන්න පුළුවන්. නමුත් ඒවා පැහැදිලි ස්වරූපයක් නැහැ. මෙච්චර රූප ගොඩනැගීම අවශ්‍ය වෙන්නේ නැහැ. යම්කිසි ප්‍රමාණයක ප්‍රධාන රූප ටිකක් තිබුණා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. මම ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ මෙන්න මේ රූප ටික පමණයි. මේ රූප ටික ඉතාමත් ප්‍රමාණවත් චිත්‍රය ඇතුලේ මේ කියන ඇගීම තමන් වෙත ලබා ගන්න. මානව රූපවල හැම වෙලාවෙම මේ විවිධත්වයන් තියෙන්න ඕන. මෙයා ටිකක් උස කෙනෙක්, මෙයා මහත කෙනෙක්, ඊළඟට මෙයාගේ ඉරියව්වල වෙනස්කම්, ඊළඟට කොහොමද අපි පෙරබිමේ රූප තියාගන්නේ, වස්තුන් තියාගන්නේ මේ වගේ එකකදී කියන දේ චිත්‍රය ඇතුලේ පේනවා. මේ විදියට මේ පරිසර ස්වභාවයේ තියෙන දේවල් අපි චිත්‍රය ඇතුළට ගේන්න ඕන. එළවලු පළතුරු වල ස්වභාවයන් අපිට වර්ණ වලින් ඉක්මනින් කරගන්න පුළුවන්. නමුත් යම්කිසි ප්‍රමාණයක ඇඳීමේ ක්‍රමවේදයක් මෙතන තියෙන්න ඕන. අපි හිතමු මෙතෙන්ට මඤ්ඤොක්ක වගේ අල වර්ගයක හැඩ යොදා ගන්නව නම් අනිවාර්යෙන් අපිට ඒ හැඩේ කොහොමද චිත්‍රය ඇතුලේ ගොඩනගන්නේ කියන එක අපි ඉස්සෙල්ලා ඇඳලා හුරු කරගත්තේ නැත්නම් වර්ණ කර ගැනීමේදී අපහසුතාවයකට ලක් වෙන්න පුළුවන්. මේ විදිහට චිත්‍රය ඇතුලේ ගොඩනගා ගත්තම පුළුවන් තරම්
ඉතුරු අවකාශයන් වලදී මොනවද කරන්න කියන දේ අපිට හිතන්න වෙනවා. මම හිතනවා දැන් මේ චිත්‍රය ගොඩක් දුරට සාර්ථකව අවසන් වෙලා තියෙනවා. ඒකට තව අවශේෂ දේවල් එකතු කරගන්න පුළුවන්. මානව රූප අවශ්‍ය ප්‍රමාණයට චිත්‍රය ඇතුලේ ගොනු වෙලා තියෙනවා. එළිය අඳුර හැඩතලවල ත්‍රිමාණ බව ඒ ඔක්කොම චිත්‍රය ඇතුලේ ඇඳගෙන තියෙනවා නම් වර්ණ කිරීම අනිවාර්යයෙන්ම පහසු වෙනවා. මම මේ භාවිතා කරන කඩදාසියත් රළු ස්වභාවයක් තියෙනවා. ඒ රළු ස්වභාවය චිත්‍රය ඇඳීමට පහසුවක් සලසනවා. රේඛාව ඉතාමත් සුමටව ගමන් කරනවා. ඒ ස්වභාවය චිත්‍රය ඇතුලේ එතකොට දැනෙන්න ගන්නවා. අපිට මෙතෙන්දී මේ වගේ වතුර පාරක් මාළු වෙළඳපොලේ තියෙන අර ස්වභාවය පෙන්වන්න. පරිසර ස්වභාවයන් පෙන්වන්න භාවිතා කරන්න පුළුවන්. තව දේවල් ඈතින් විකුණනවා කියන එක අපිට පෙන්වන්න යම් කිසි ප්‍රමාණයක හැඩතල ප්‍රමාණයක් මේ චිත්‍ර රූප හරහා ඇතුලේ තල ගැලපීමට යොදා ගන්නවා. පසුබිමේ රූප මතු කිරීම ඒකෙන් සිද්ධ වෙනවා. ප්‍රධාන රූපවල ගොඩ නැගීම අවසන් වුණයින් පස්සේ අනිත් රූප වලට අවධානය යොමු කරන්න පුළුවන්. මේ ප්‍රමාණයෙන් චිත්‍ර ඉවර කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතා ඉක්මනින් කර ගැනීම තුළ වර්ණ කිරීමේ වේලාව ඉතුරු කර ගැනීම කරන්න පුළුවන්. විශේෂ හැසිරීම් රටාවන් චිත්‍ර ඇතුළට යොදන්න පුළුවන්. මේ වගේ මුදලාලි කෙනෙක්ගේ හැඩරුව සමහරක් විට දැකලා තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මෙහෙම විස්තරාත්මකව මේ චිත්‍රය ඇතුළට යොදන්නවා. මම මෙතෙන්ට කොටයක් යොදනවා. මාළු වෙළඳපොලේ අනිවාර්යෙන් මේ වගේ දේවල් දකින්න පුළුවන්. ඊළඟට මට මෙතෙන්ට පුළුවන් මේ වගේ අසුරුම් කරන බෑග් ටිකක්. ඊළඟට මෙතෙන්ට පුළුවන් තරාදියක හැඩයක් එකතු කරන්න. එතකොට ඒ තරාදියේ එක පැත්තක් විතරක් පෙන්නුවත් ඇති. මොකද අනිත් පැත්ත ඇඳීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ තැනකදී ඒක කවර් වෙලා තියෙන්න පුළුවන් කියන දේ අපිට දැනෙනවා. තවදුරටත් වෙලාව තියෙනවා නම් මේ දේවල් වල විස්තරාත්මක බව ඇඳගෙන Tamanටම විශ්වාසයක් ඇති කරගන්න පුළුවන් කොහොමද චිත්‍ර වර්ණ කිරීමේදී කරන්න කියන දේ. ප්‍රධානම සාධකය තමයි මේ පැන්සල හසුරවන විදිය. ඒක මත තමයි තීරණය වෙන්නේ. දැන් මම මේ චිත්‍ර ගොඩ නැගීමේදී පැන්සල විවිධාකාරයෙන් විවිධ දිශාවන් වල වැඩ කරා. එකම තැනක වැඩ කරේ නැහැ. හැම තැනම ඕවරෝල්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම චිත්‍ර තලය ගැන අවධානය යොමු කරමින් තමයි චිත්‍රය ගොඩ නැගුවේ. එහෙම ගොඩ නැගීමෙන් තමයි චිත්‍රයේ සමබරතාවය හැම වෙලාවම රඳව ගන්න පුළුවන්. නැත්නම් අපි එක තැනක් විතරක් වැඩ කරලා ඉවර වෙලා අනිත් තැනට යන්න හිතුවොත් අපිට චිත්‍රයේ සමබරතාවය රැක ගැනීමේ හැකියාව නැති වෙනවා. මේ වගේ දේවල් ඉතාමත් පැහැදිලිව පේන්න පුළුවන්. විවිධාකාර පැති වලින් පේන්න පුළුවන්. අපි ද්‍රව්‍ය බල ඇඳීමේදී පොල් ගෙඩි ඒ වගේ දේවල් ගෝලාකාර වස්තුන් අධ්‍යයනය කරනවා. අපිට මේ අධ්‍යයනය මේ චිත්‍ර ඇතුළතදී අනිවාර්යයෙන් යොදා ගන්න වෙනවා. මේ වගේ වස්තු වල ස්වභාවයන් ඇස් මට්ටම ඒ දේවල් චිත්‍රය ඇතුලේ පෙන්눔 කරනවා නම් හොඳයි.
කලබලකාරී බවක් යම් කිසි ප්‍රමාණයක තියෙනවා. තවත් ඕනනම් අවශ්‍ය නම් මිනිස් රූප වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. නමුත් අපිට මේ දේවල් වර්ණ කිරීම මේ විදිහටම විස්තරාත්මකව කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. යම් කිසි සේයාරුවක් පමණක් පෙනෙන ආකාරයෙන් ගොඩනගා ගන්න පුළුවන්. කලබලකාරී බව පේන්න ඕන අනිවාර්යයෙන්ම. එහෙම ස්වභාවයක් චිත්‍රය ඇතුලේ නැති වුණොත් චිත්‍රයේ පරිසරය අධ්‍යයනය පිළිබඳව චිත්‍රය ඇතුලෙන් පේන්නේ නැති වෙනවා. ඊළඟට පුළුවන් මේ වගේ ඉදිරියට පැමිණි තැන්වල විස්තරාත්මකව ඇඳ දක්වන්න. අපි මේක වර්ණ කිරීමට බලාපොරොත්තු වෙන්නේ ඝන මාධ්‍යයක්. ඝන මාධ්‍යයක් කියන්නේ උකු ස්වභාවයෙන් තියෙන ප්‍රමාණය. සාමාන්‍ය දියසායම් වලට වඩා වෙනස් විදිහක්. දියසායම් වලදී අපි විනිවිද පෙනෙන ස්වභාවයේ කඩදාසියේ පැහැය භාවිතා කරමින් තමයි අපි චිත්‍රය ගොඩනගන්නේ. නමුත් ඝන මාධ්‍යයකදී අපි එහෙම කරන්නේ නැහැ. සුදු වර්ණය භාවිතා කරනවා. වර්ණ අඩු වැඩි කරනවා. කළු සුදු එහෙම යොදා ගන්නවා. වර්ණ ප්‍රභේද භාවිතා කරනවා. විවිධාකාර උපක්‍රම භාවිතා කරන නිසා මේ චිත්‍රයේ තලය සම්පූර්ණයෙන්ම වැහෙන්න පුළුවන්. ඒක නිසා ඒ වැහෙනකොට හැම වෙලාවෙම අපිට පුළුවන් තරම් මේ එක මතු පිට එක වැඩ කිරීමේ හැකියාව තියෙනවා. ඝන මාධ්‍යයකදී මම උදාහරණයක් විදිහට අද මේ චිත්‍රය ඇඳීමට භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇක්‍රලික් කියන මාධ්‍යය. නමුත් මම අද මේ රේඛා චිත්‍ර සටහන ගොඩනගන්නේ පැන්සලෙන් පමණයි. බලාපොරොත්තුව තියෙන්නේ මම මේ වර්ණ කරන්න ඝන මාධ්‍යයකින්. එම නිසා මට මේ කඩදාසිය මත සමහරක් තැන් පැහැදිලිවම විස්තරාත්මකව අඳින්න පුළුවන්. දියසායම් චිත්‍රයකදී මෙච්චර කළු ප්‍රමාණයක් භාවිතා කරන්න බෑ පැන්සලේ. මම 6B කියන පැන්සල මෙතෙන්දී භාවිතා කරනවා. නමුත් අපි දියසායම් චිත්‍රයකදී මෙච්චර කළු ප්‍රමාණයක් එන විදිහේ මින්රම් පැන්සලක් භාවිතා කරන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. මේ චිත්‍රයේදී කළු වීම කියන එක එච්චර ප්‍රශ්නයක් නැහැ. අතර පහසු මාධ්‍යයකින් අඳින්න පුළුවන්. මොකද ඝන මාධ්‍යයේදී හැම වෙලාවෙම නැවත නැවත තින්ත ගෑමේ හැකියාවක් තියෙනවා. මේ විදියට මේකේ විචිත්‍රවත් බව රඳව ගන්න මම විවිධාකාර දේවල් භාවිතා කරනවා. වෙළඳපොලේ ස්වභාවය. දැන් මෙතෙන්දී අපිට මිනිස්සුන්ගේ හැසිරීම් රටාවන් යම් කිසි විදියකින් පෙන්වන්න පුළුවන්. නමුත් අපිට මේ දේවල් ගොඩාක් පැහැදිලිව පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මිනිස් රූප ප්‍රමාණයක් තියෙනවා කියලා විතරක් පෙන්වන්න නම් ඇති. මේ වගේ දේවල් ලක්ෂණ මේක ඇතුලේ එකතු වෙන්න පුළුවන්. සංරචනය සාර්ථක කර ගැනීම තියෙන්නේ හැම වෙලාවෙම තමන් ග්‍රහණය කරගන්න සිද්ධිය තමන්ගේ හිතේ කොපමණ තැම්පත් වෙලා තියෙනවද කියන එක මත. තව දෙයක් තමයි තමන් අත්දැකලා තියෙන දේවල් චිත්‍රය ඇතුළට ගොනු කර ගැනීමේදී තමන් කොච්චර දුරට ඒක සාර්ථකව යොදනවද කියන දේ මත චිත්‍රයේ සංරචනය අපිට සාර්ථක කරගන්න පුළුවන්. අපි මේක මීට කලින් දැකලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඇඳීමේ හැකියාව මතකයේ රැඳිලා තියෙන නිසා ඒක පහසුවක් වෙනවා චිත්‍රය ගොඩනගා ගැනීමට. අපි මුලින් මේ විදියට අඳුරු තැන් ලකුණු කරගන්න පුළුවන්. මොකද ඝන මාධ්‍යයක් භාවිතා කරන නිසා මේ කළු වීම මේ අඳුරු බව ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. විවිධාකාර මතු පිටවල් විවිධාකාර හැඩතල ඒව තියෙන්න පුළුවන්.
පෙළදපොලේ තියෙන බඩු ගොඩාක් එක මත එක ඊටාම කුඩා අවකාශයක රඳවගෙන තියෙන්නේ. ඒක නිසා හැම තැනම අවකාශයන් තියෙන තැන්වලදී බඩු විවිධ මිලදී ගැනීමේ ද්‍රව්‍ය රඳවා තබන්න පුළුවන්. සමහරක් විට යම්කිසි ස්ථානයක සතෙක් යොදා ගැනීමේ හැකියාව තියෙනවා. මේ විදියට සතෙක්ගේ කොටසක් වුවත් කමක් නැහැ. මෙහෙම යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක චිත්‍රයේ කුතුහලය විචිත්‍රවත් බව වැඩි කරන්න උපකාරයක් වෙන්න පුළුවන්. රේඛා අධ්‍යයනයේදී හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා රේඛාවේ ස්වභාවය කොහොමද චිත්‍රය ඇතුලේ ගොනු කරගන්නේ කියන දේ. ඒක නිසා රේඛාවේ රිද්මය හැම වෙලාවෙම චිත්‍රය ඇතුලේ විවිධාකාරයෙන් අත සමබර කරමින් විවිධාකාර ගති ලක්ෂණ පෙන්වමින් කරන්න පුළුවන් නම් ඒක හැම වෙලාවෙම වර්ණ කිරීමට ඉතාම පහසු දෙයක් බවට පත් වෙනවා. මම හිතනවා ගොඩක් දුරට මේක ඇති කියලා. අපිට වර්ණ කිරීමේදී මේ ප්‍රමාණය ඉතාමත් ප්‍රමාණවත්. අපි බලමු ඊළඟට කොහොමද මේක වර්ණ කිරීමේදී වෙනස්කම් වලට ලක් කරමින් කරන්නේ කොහොමද කියන දේ. අපි මේ විදියට ප්‍රකාශනය ගොඩනගා ගත්තට සංරචනය මේ පැත්තට අපි කියන්නේ ලෑන්ඩ්ස්කේප් හැඩයට භූමි දර්ශන ආකාරයෙන් මේ තලය භාවිතා කරාට තව කෙනෙකුට මේ සංරචනයම මානව රූප වෙනස් කරමින් පෝර්ට්‍රේට් කියන ආලේඛ ඇඳීමේ හැඩයට හරවලා චිත්‍රය ගොනු කර ගැනීම හැකියාවක් තියෙනවා. ඒක තමන් යොදා ගන්න විදියට. මම මේ පුළුල් පරිසරයක් පෙන්වීමට මම මේ චිත්‍රය මේ ආකාරයෙන් යොදා ගත්තා. නමුත් තව කෙනෙකුට මේ එක අවස්ථාවක් පමණක් විශාල කරලා ඇඳීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේදී මෙච්චර මිනිස් රූප ප්‍රමාණයක් චිත්‍රය අඳින වෙලාව මදි වෙන්න පුළුවන්. එම නිසා මේ චිත්‍රය එක තැනකින් යම්කිසි ප්‍රමාණයකට හැඩය වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි බලමු ඊළඟට කොහොමද තවත් දවසකදී මේ චිත්‍රය වර්ණ කරන්න කියන දේ. අපි මේ සැලකිය යුතු කරුණු ටික අපි චිත්‍රය ඇතුලේ යොදාගත්තා. ඒක නිසා සංරචනය සාර්ථක විදියට සිද්ධ වෙලා තියෙනවා. ඊළඟ දවසේ අපි කොහොමද බලමු මේ චිත්‍රය වර්ණ කරන්නේ. එහෙමනම් අපි හැම දිනාටම ආයුබෝවන් කියලා සමු දෙනවා. නැවත වැඩසටහනකින් හමු වෙමු.